ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් ආසාදිතයින් 800කට ආසන්න සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළ බන්ධනාගාරයේ කොවිඩ් පොකුර 2500 පනී. මත්ද්‍රව්‍ය චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් වූ සැකකරුවන් ගැන නව තීරණයක්. ඔවුන් නැවත සමාජගත වීමට නියමිතව තිබෙනවා. සයුරත වීරත්වයේ 70 වන වසර. ලක්දූ පුතුන්ගේ නව නිමැවුම්. ජෝ බයිඩන්ගේ දිනසීයේ කොවිඩ් මර්ධන සැලසුම. ඊයේ දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 798 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අතරින් 526 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 29737ක් ලෙසයි. ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතරින් 230 දෙනෙකුම බන්ධනාගාර ආශ්‍රිතයින් වන අතර ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ බන්ධනාගාරවලින් වාර්තා වූ එම ආසාදිතයින් අතරින් 175 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන්. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර 567 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජෝදානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. වැඩිම ආසාදිතයින් ඊයේ දිනේදීත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 දෙනෙකු වාර්තා වී තිබුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 53 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු සහ කුරුණෑකල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ සියලු පාසල් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහිද වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළා. එමෙන්ම ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලදී අලුතින් වෛද්‍ය ශිෂ්‍යීන් 5 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති අතර මේ දක්වා එම පීඨයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 7ක්. මේ අතර මහනුවර මහයාව ප්‍රදේශයේ යලි හුදකලා කිරීමට කටයුතු කළ බව මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසනවා. එම ප්‍රදේශ ආශ්‍රිතව COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීමත් සමගයි. නුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගර සීමාව තුළ මහයාව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 28ක් වාර්තා වීමත් සමග මහනුවර නගර සභා සීමාව තුළ සෞඛ්‍ය නිලධාරීන් ගරු ආණ්ඩුකාරතුමා ඇතුළු සාකච්ඡාවෙන් අපි තීරණය කළා මහයාව ප්‍රදේශය සංචාරන සීමා පනවන්න. විශේෂයෙන්ම අපි දන්නා මහයාව කියන්නේ අපේ නගර සීමාවට සේවය සපයන විශාල සහෝදර ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ හා සමානවම බෝගම්බර ප්‍රදේශයත් මීට පෙර මේ වගේම සංචාරන සීමා පනවලා නිරෝධායන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ මේත් එක්ක අපේ නුවර ජනතාවට මහනුවර නගර සභා සීමාව තුළ ආසාදිතයින් සමග මුසු වීම වැළැක්වීම සිද්ධ වෙනවා. මේ අතර කොවිඩ් වසංගතයෙන් මියගිය ඥාතීන් විසින් බාර නොගත් පුද්ගලයන්ගේ සිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. කොවිඩ් වසංගතයෙන් මියගිය ඥාතීන් විසින් බාර නොගත් මළ සිරුරු 19කට ආසන්න ප්‍රමාණයක් මෙවන විටත් දිවයිනේ රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. එය සෞඛ්‍ය සංරක්ෂණයට බරපතල හානියක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව ගත යුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. මේ අතර කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමත් සමග මෙරට තුළ සිදු ඇති මරණවලින් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 71 ඉක්ම වූ පුද්ගලයන් වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එය 48.8.4ක් බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
ඒ අනුව අවුරුදු 61ත් 70ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් 25 දෙනෙකු COVID-19 හේතුවෙන් මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 19.38ක් වන බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. වයස 51ත් 60ත් අතර මරණ 21ක් COVID දෙවන රැල්ල ආරම්භ වීමත් සමග සිදු ඇති බව පෙන්වා දෙන COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එය ප්‍රතිශතයක් ලෙස 16.28ක් බව පෙන්වා දෙනවා. මීට අමතරව අවුරුදු 10ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් 30 දෙනෙකු COVID-19 හේතුවෙන් මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 2.32ක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊයේ දිනේදී මෙරට සිදු වූ ලාබාලතම COVID-19 මරණය වාර්තා කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දින 20ක් වයස ඇති බිරිඳකුද ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඊයේ දවස තුලදී දවස් 20ක කුඩා දරුවෙක් COVID-19 රෝගය නිසා සෑදුණු නියුමෝනියාව නිසා මිය ගිය බව වාර්තා වුණා. රෝහලට පැමිණෙනකොටම අසාධ්‍ය තත්ත්වයේ පසුවෙච්ච දරුවෙක් තමයි මිය ගොස් තිබුණේ. මෙතනදී ඇතිවන වැදගත්ම කාරණය තමයි රෝහලේදී COVID-19 හැදේ කියලා බය නිසා සමහර අය රෝහලට පැමිණෙන්නේ නැහැ කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. කිසිම විදිහකින් ඒ වගේ අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. තමුන්ට යම්කිසි විදිහකින් රෝගයක් තියෙනවා නම් තමුන්ගේ තියෙන රෝග තත්ත්වය යම්කිසි වෙනස් වීමක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී වහාම වෛද්‍ය ප්‍රතිකාර හෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ මරණේ දරුවා පොසිටිව් අම්මයි තාත්තයි දෙන්නම නෙගටිව් නේ. එතකොට ඒ හරහා කියවෙන කතන්දරෙත් අපි අධ්‍යයනය කරන්න ඕන. කොහොමද එහෙනම් මේ දරුවාට කොවිඩ් වැළඳුනේ කියන එකත් අපි බලන්න ඕනේ. විශේෂයෙන් මරණ සමාලෝචන කමිටුවක් පත් කළා තියෙන තත්ත්වයට මේ මරණය සම්බන්ධයෙන් වගේම සමස්තයක් විදිහට රටේ සිද්ධ වෙන මරණ සම්බන්ධයෙන් ඒ අයගේ නිර්දේශ ඉදිරිපත් කළා. ඉදිරියේදී මේ වගේ මරණ සිද්ධ වෙන එක වළක්ව ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා රටට යෝජනා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය සමග උත්සව සමයේ ජනතාව විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවර උත්සව සමයේ සාප්පු සවාරී සීමා කරන ලෙසයි එමගින් දැක්වෙන්නේ. එසේම අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පවුලෙන් එක් අයෙකු පමණක් පිටව යාම යෝග්‍ය වන අතර හැකි සෑම අවස්ථාවකම නිවස අසල ඇති වෙළඳ සැලෙන් පිරිස අඩුවෙන් ගැවසෙන අවස්ථාවන් වලදී භාණ්ඩ මිලදී ගත යුතු බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ. විශේෂයෙන් පිරිස ඒකරාශී වන ප්‍රිය සංഭാෂණ වෙනදා මෙන් උත්සව සමය තුල නොපැවැත්විය යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. බෝ නොවන රෝග නිදන්ගත දිගුකල් පවතින රෝග ඇති හා වයස්ගත පුද්ගලීන් වෛරසයට නිරාවරණය නොවන ආකාරයෙන් පිරිස ගෙවසෙන ස්ථානවලට කැඳවාගෙන යාමෙන් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා සිටිනවා. එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීමේදී පෝලිම්වල රැඳී සිටින අවස්ථාවේදී පුද්ගල පරතරය පවත්වා ගැනීම ඔන්ලයින් පහසුකම් ඇති අවස්ථාවකදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම සේවාව භාවිත කිරීමට යොමුවීම විනෝද චාරිකා හා අනෙකුත් ගමන් යාමෙන් වැළකීම ආදී කරුණුද එම නිවේදනයේ දැක්වෙනවා. මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 7436ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 491ක්. එමෙන්ම මේ වන විට සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 21800ක් ලෙසයි. අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට විවිධ ස්ථානයන්හි කොවිඩ් උපපොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. සමස්තයක් විදිහට ගත්තාම තිබුණ තත්ත්වයට වඩා සැලකිය යුතු දියුණුවක් තියෙනවා. ඒ තිබුණ තත්ත්වෙම රටේ ඉදිරියට ගියා නම් අද අපි කොහේ කෙලවර වේද කියලා අපිට හිතා ගන්නත් බෑනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කාල වේලාවන් පිළිබඳ ප්‍රශ්නේ. මේක සමහර දේවල් තියෙනවා අපිට සතියක් පරක්කු කරන්න බැරි දේවල්. ඒවා ශනිකව ක්‍රියාත්මක වෙන්න ඕන දේවල්. ඒ නිසා විශේෂයෙන් මේ ධාරිතාව ඉහළ නැංවීම, අවදානම තක්සේරු කිරීම, එතකොට දැන් ඇන්ටිජන් ටෙස්ට් එකක් ඇවිල්ලා තිනවා. ඒ දෙක වෙන වෙනම කළමනාකරණය කරගන්න එක. එතකොට ඇන්ටිජන් ටෙස්ට් එකේ අවදානම වෙනම අපිට රටට ප්‍රකාශ කරන්න තාම ක්‍රමවේදයක් හදලා නැහැ. දැන් ඔබ දන්නවා දැන් ඊයේ දවස්වල PCR 14000ක් කළයි කියලා අපිට වාර්තාවට ඇන්ටිජන් ටෙස්ට් කොච්චරක් කළාද ඒකෙන් කීයක් පොසිටිව් වුණාද කියලා අපිට වෙනම වාර්තාවක් එන්නේ නැහැ නේ. ඒතකොට ඒක වසංගත රෝග විද්‍යාංශයේ සතුව තියෙන වගකීමක්. ඒක ප්‍රකාශයටපත් කරන්න ඕන. දැන් අලුතෙන් වාර්තා වෙන සිද්ධිත් එක්ක නගර සභා සීමාවෙන් එළියට යම් තැන් වලින් යම් රෝගී උපපොකුරු සංඛ්‍යාවක් නිර්මාණය වෙනවායි කියන අවදානම මතුවලා තියෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම අපි නොහිතපු විදියට තමයි මේ රෝගයේ ව්‍යාප්තිය එහෙම නැත්නම් මේ රටාව යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ මොහොතේ සැලකිලිමත් වෙන්න ඕන. කොළඹ
නගරයත් ආරක්ෂා කර ගන්න ගමන් කොළඹ නගරය තුල අලුතෙන් රෝගීන් මතුවීමත් එක්ක මේ ප්‍රදේශ සම්බන්ධ තීරණ ගන්න ගමන් අනිත් පැත්තෙන් හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ අපේ පාලනය තුල නතු කරගත්ත වහාම ඒ කියන්නේ රෝගීන් සංඛ්‍යාව අවම වෙනවා නම් යම් ප්‍රදේශයක ඒවා හුදකලා කරලා තියෙන ප්‍රදේශ විදිහට අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නැතුව ඒ ප්‍රදේශ විවෘත කරන්න පුළුවන් ආසන්නම අවස්ථාවේදී විවෘත කිරීම සම්බන්ධිනුත් අපි කල්පනා කරලා බලන්න ඕන සෞඛ්‍ය මාර්ග උපදේශත් එක්ක ඒ හරහා තමයි අපිට නව සාමාන්‍යකරණයත් එක්ක රට ඉදිරියට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් මියගිය රැඳවියන් 11 දෙනා අතරින් රැඳවියන් 8 දෙනෙකුගේ මෘතදේහයන් මෙවන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙරට බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීම සඳහා මද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවටගත් පුද්ගලයින්ට ලිහිල් වගන්ති යටතේ නඩු පවරා නිදහස් කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පවත්වනවා. දැන් මේ විමර්ශනයට අනුව ඊයේ රාත්‍රී වන විට තවත් මෘත ශරීරයක් හඳුනා ගන්නු ලැබුවා. ඒ අනුව මියගිය පුද්ගලයින් 11 දෙනාගෙන් 8 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ එකම මේ සියලු කරුණුත් එක්ක සලකා බැලීමේදී මේ බන්ධනාගාර තදබදය බන්ධනාගාරවල ඉඩකඩ අඩුවීම කියන කාරණය නිරන්තරයෙන් අවධානයට යොමු වුණා. ඒ අනුව පසුගිය මාසේ 18 වෙනිදා නීතිපතිතුමාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට පමණක් ඇබ්බැහි වීම නිසා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි යම් යම් පුද්ගලයෝ ඉන්නවා නම් ඒ අයට විරුද්ධව ඉහිල් වගන්ති යටතේ නඩු පවරන්න කියලා විෂ මත්ද්‍රව්‍ය අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥා පනතේ. ඒ අනුව ඊයේ දිනේ වන විට මේ ආකාරයේ නඩු 6500ක් පමණ අධිකරණවල යොමු කරලා තියෙනවා. මේ නඩු 6500ම අධිකරණයට යොමු කිරීමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෝ 6500කට පමණ සහනය ලැබෙනවා. ඔවුන් නැවත සමාජගත වීමට නියමිතව තිබෙනවා. මෙහිදී කිසිම අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒ වගේම ආනයනය අපනයනය කළ අයට නිෂ්පාදනය කළ අයට සහනයක් ලැබෙන්නේ නැහැ. හුදෙක්ම මත්ද්‍රව්‍ය භාවිතයට විතරක් පුරුදු වුණු 6500කට පමණ මේ ආකාරයට බන්ධනාගාරගත විඳලා පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙනවා ලිහිල් දඬුවම් යටතේ. ඉතින් විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ පිටතට පැමිණෙන අය නැවත නැවතේ වරදට යොමු වීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ බාරකරුවන්, දෙමව්පියන්, ඥාතීන්, මිතුරන් ඔවුන්ව නැවතේ වරදට පෙළඹෙයිද කියලා අවධානයෙන් ඉඳලා ඒ අය එවැනි අවදානමකින් මුදවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. දූෂණය යනු සංවර්ධනයට ඇති විශාලතම බාධකය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අදට යෙදී තිබෙන අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පරිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව දූෂණය සංවර්ධනයට ඇති විශාලතම බාධකය බවත් සමාජීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත්‍රයක සිදුවන දූෂණය ආයතන ඒවායේ උපරිම ශක්්‍යතාව සාක්ෂාත් කර ගැනීම වළක්වාලමින් රටේ වර්ධනයට බාධා පමුණුවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ. අධීක්ෂණ යාන්ත්‍රණවල දුබලතා හේතුවෙන් දූෂණයට ඉඩහසර විවර විය හැකි අර්බුද සමයන්හිදී මෙය වඩාත් ප්‍රකටව පෙන්නුම් කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකිවනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට එහි වැසියන් හට ඕමනාවක් සහ නැඹුරුවක් ඇති විට බවත් දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොයිවසීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. රජයේ පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රීය කාර්යභාරයක් ඉටු කරන ලෙසත් රජයේ සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය පිළිබඳවත් දැනුවත් වන ලෙසත් කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම් වලට එරෙහිවන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම රජයට ජනතාව වෙනුවෙන් ඇති බැඳීම පිළිබඳව වඩා සුපරීක්ෂාකාරී වන ලෙසත් කවර ආකාරයකුවද අල්ලස් හා දූෂණ සිදුවීම් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ විමර්ශනය හෝ අදාළ බලධාරීන් වෙත නොපමාව වාර්තා කිරීමෙන් ජනතාවගේ පුරවැසිය යුතුකම ඉටු කරන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. දූෂණ මර්ධන යාන්ත්‍රණයේ සවිඥානික කාර්යභාරයක් ජනතාව ඉටු කරන විට මෙම උවදුර රටෙන් මුලිනුපුටා දැමීමට පහසු බවයි අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. එයට සමගාමීව අද සිට ගාලුමුවදුර ඉදිරිපිට මුහුදු තීරයේදී නාවික හමුදා නෞකා ප්‍රදර්ශනය කෙරෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගයට මැදිව පිහිටීම හේතුවෙන් නාවිකයින්ගේ නිබඳ අවධානයට මෙකී කුඩා දිවයින යොමු වුණා. ඒ සෑම මොහොතකම සයුරත දික්විජය කරමින් නාවික හමුදා බලඇණියේ කාර්යශූරත්වය මැනවින් ප්‍රකට වූයේ බොහෝ කලක සිටයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා ගැනීමත් සමගින් ස්ථිර නාවික හමුදාවක් පිහිටුවීමේ මූලික අවධානය ඒ අනුව ඉස්මතු වනවා. 1950 වසරේ දෙසැම්බර් 9 වන දින නාවික පනත් නීතිගත කළ අතර එමකිනුයි සිලෝන් රොයල් නේවි පිහිටවනු ලබන්නේ. 1972 වර්ෂයේදී හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවත් සමග රොයල් සිලෝන් නේවි නම ඉවත් කර ඒ වෙනුවට එය ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් නම් කෙරුණා. 1950 වර්ෂයේ දෙසැම්බර් මස 9 වන දින නාවික පනතේ 358 වන වගන්තිය සම්මත කරගත් අතර ප්‍රථම රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙසින් කපිතාන් W.E. බෑන්ක් වසරක කාලයකට පත් වූ අතර අනතුරුව කපිතාන් J.R.S. බ්‍රවුන් කොමදෝරු G.M.B. චාවාස් එම පදවියට පත්ව තිබෙනවා. පළමු ශ්‍රී ලාංකික නාවික හමුදාපති වීමේ වාසනාව හිමි වූයේ රිය අද්මිරාල් G.R.M. ද මෙල් මහතාටයි. 1983 වර්ෂයේ සිට දේශීය භෞමික අඛණ්ඩතාවය මෙන්ම රටේ ඒකීයභාවය සහ සෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ උදාර ප්‍රයත්නයේදී දේශයේ නාමයෙන් තම පණ නල පූජා කළ නාවික විරුවන් 1181කට අධිකයි. රට වට බැඳි මහ පෞරු සිසාරා රැඳී සවි බලපිරි වීර වික්‍රමය ලෙසින් ත්‍රිවිධ හමුදා වීරත්වයේ සයුරත සවි බලය පසුගිය යුද කාල සීමාවේදී නොමැකින ලෙසින් සන්ටුහන් වූ අතර රටක් ලෙසින් විපතට පත් වූ සෑම අවස්ථාවකදීම නාවික සවි බලය මහමෙරක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සමාජිකයන් 1700කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කිරීමටද කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම 70 වන සංවත්සරයට සමගාමීව අද සිට 13 වනදා දක්වා ගාලු මුහුදුරු ඉදිරිපිට මුහුදු තීරයේදී නාවික හමුදා නෞකා පෙළ සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිතයි. එවන් සයුරත වීරත්වය හදෙහි දරාගත් ලක්මවගේ වීරපුතුන් ලෙසින් නැගී එන සැඩ රළ පහර හමුයවද නොසැලෙන නාමය වූ නාවික හමුදාව මෙවන විට 70 වසරකට ඔබෙන් තවත් සුවහස් කාලයක් ලක්මව රැකගනු ඇති. දේශීය සහ බටහිර වෛද්‍යවරුන් එක්ව අනන්‍ය වූ නව ජීවන රටාවක් ගොඩනැංවීම උදෙසා ජාතික කමිටුවක් ගොඩනැංවීමේ ආරම්භක සාකච්ඡාව අද පැවැත්වුණා. ඒ දේශීය වෙදකම ප්‍රවර්තන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට අද දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නායකත්වයේ දේශීය වෛද්‍යවරුත් ඒ වගේම බටහිර වෛද්‍යවරුත් එක තැනකට එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම ජාතික වශයෙන් විවිධ ශේෂ්ඨ නියෝජනය කරන විද්වතුන් ගොතුන් අද එකට එකතු වෙලා අපි ජාතික කමිටුවක් ගොඩනැගීමේ ආරම්භක සාකච්ඡාව සිදු කළා. ජීවන දර්ශනයක් ජීවත් වීම සඳහා ජීවිත කලාවක් ලාංකීය ජනතාවට අනන්‍ය වෙච්ච පාරම්පරික ජීවන කලාවක් රටාවක් තිබ්බා. ඒ රටා හඳුනා දෙන විශේෂයෙන්ම අපේ ජීවන රටාව තුළ ජලය පාවිච්චි කරන ප්‍රමාණය. ඒ වගේම අපේ ගන්න ආහාරවල ස්වභාවයන් වසවිසෙන් තොර ආහාර ලබා ගන්න ක්‍රමවේද ඒවා වගා කිරීමේ ක්‍රමවේද කැඳ වර්ග පානය කිරීමේ ක්‍රමවේද අපේ නැති වීගෙන යන දේශීය ආහාර මේ සියල්ල පිළිබඳව විධිමත් සාකච්ඡාවක් කිරීම ආරම්භ කළා. ජාතික කමිටුවක් නිර්මාණය කිරීම සඳහා අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම රටට ආදරය කරන අපේ පාරම්පරික උරුමයන් සුරකින්න කැපවෙච්ච සියලු දෙනාට එකට එකතු වෙලා මේ අපේ ආහාර ක්‍රමවේදයේ ජීවන දර්ශනය මෙහෙවන ජාතික වැඩසටහන ජාතික කමිටුවත් එක්ක එකට එකතු වෙන්න කියලා ලබන වර්ෂ ආරම්භයත් එක්ක මේ ජාතික කමිටුවේ විසින් ඒ ක්‍රියාදාම ආරම්භ කරනවා. ඒ සඳහා මූලික සාකච්ඡාවට කීපයක් තමයි අපි සිදු කරන්නේ. නව අදහස් සමග නිර්මාණය වන නව නිර්මාණයන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් අප ඔබ වෙත ගෙන එනවා. පවතින කොවිඩ් අභියෝගය හමුවේ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එලෙස නිපද වූ නව නිර්මාණ කිහිපයක් පිළිබඳවයි මේ සොයා බැලීම. මේ මනසින් දුටු දේ මසසින් දකින නව නිර්මාණ. කොළඹ ආනන්ද විද්‍යාලයේ 9 ශ්‍රේණී ඉගෙනුම ලබන හිමන්ත රන්දිව විමලරත්න ශිෂ්‍යයා විසින් කොවිඩ් විෂබීජ නසන කසල බඳුනක් නිර්මාණය කර තිබෙනවා. එය පරිසර අමාත්‍යාංශයට හඳුන්වා දීම අද පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කොවිඩ් සැක සහිත අපද්‍රව්‍ය කසල බඳුන තුළට බැහැර කරලීමෙන් පසු සෙල්සියස් අංශක 60 වැනි උෂ්ණත්වයකට යොමු කර විෂබීජ නාශක කිරීම මේ මගින් සිදු කරනවා. රත් වෙලා මේක ඇරලා වහනකොට මේකේ හුලං ධාරාව ඇතුළට යනවා. එතකොට මේකේ ඇතුළේ යන හුලං ධාරාව මෙතනින් ආයි ඉහළට ආයි එස වෙනවා.
දැන් සාමාන්‍ය එක වෙන්නේ මේක වහිනකොට මේ ටික යට දෙනවා ආයි උඩම ටික තමයි එහා මෙහා වෙන්නේ. යට උෂ්ණත්වයේ ආයි උඩට එමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි පුළුවන් යට රත් වෙන වාතය උඩට රැගෙන්න පුළුවන්. ෆියුච් එකේ කියලා තියෙන විදිහට මේ කොරෝනා වෛරසයේ සෙල්සියස් එක 56 විනාශ වෙනවා. මගේ නව නිපැවුමෙන් පුළුවන් සෙල්සියස් එක 60 හෝ 100 දක්වා මේ උෂ්ණත්වය වැඩි කරගන්න පුළුවන්. විදුලියෙන් මෙන්ම බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උපකරණය ජංගම දුරකථන යෙදූමක් මගින්ද පාලනය කිරීමට හැකිවීම විශේෂත්වයක්. මේක ස්වයංක්‍රීයයි. හැබැයි ස්වයංක්‍රීය වුණත් අපිට පුළුවන් මේක අපේ ඇප් එකේ මේක අවශ්‍ය උෂ්ණත්වයකට ගෙනෙන්න. ඉතින් අවශ්‍ය උෂ්ණත්වයකට ගෙනෙනකොට ඒකේ ග්‍රැෆිකල් ගැන්ස තව බොහෝ තොරතුරු ඇප් එකෙන් ගන්න පුළුවන්. මේ වගේ තව දරුවන් රාශියක් ගෙවල් වල ඉඳගෙන නව නිර්මාණ ඉදිරිපත්. එහිදී පරිසරයට අදාළ නිර්මාණ ඉදිරිපත් කරන සියලුම දෙනා වෙන අගය කරන්නේ එයයි මුණ ගැහෙන්න අපි සූදානමින් දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියන් වෙන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයේ මහත් මහත්මීන් වෙන්න පුළුවන් අපි මේ සියලුම දෙනාට ආරාධනා කරනවා සියලුම දෙනා එකතු වෙලා පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන් තමයි දියත් කළ යුතුයි. මේ අතර බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ 8 ශ්‍රේණී ඉගෙනුම ලබන මනුජ කරුණානායක ශිෂ්‍යයා විසින්ද නව නිර්මාණයන් සිදු කර තිබෙනවා. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දෑත් පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් මෙන්ම ස්වයංක්‍රීය විවෘත කෙරෙන කසල බඳුනක්ද ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ අතරින් දෑත් පිරිසිදු කිරීමේ යන්ත්‍රය ස්වයංක්‍රීය විෂ බීජනාශක දියරයක් සමගින් සම්බන්ධ කර තිබෙනු දක්නට ලැබෙනවා. මේක මම ආඩිනෝ වලින් තමයි හැදුවේ. මේකේ පස්සා තියෙන ස්විච් එක තව බැටරිය charge කරන්න. කරන්ට් එකෙන් උනත් වැඩ කරන්න පුළුවන් බැටරිය බැස්ස වෙලාවට. මෙතන ඔන් වෙලා කියලා පෙන්වන්න LED එකක් දාලා තියෙනවා. මේකේ සැනිටයිස් මාරු කරන්න තියෙන්නේ දාලා. මේක වැඩි වියදමකුත් යන්නේ සරලව මේක හදාගන්න පුළුවන්. ඔහු විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීය විවෘත වන කසල බඳුන භාවිතයේදීත් දෑතින් ස්පර්ශයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ සාමාන්‍ය ඩස්බින් එකකට මම සෙට් කරලා තියෙන්නේ. මේක සෙන්සර් එකෙන් වැඩ කරන්නේ. ඉස්සරහට ආවම ෆොටෝ මේක ඇරෙනවා. ඊපස්සේ ආයි ගියාම තප්පර 3ක් විතර ගිහින් ආයි වැහෙනවා. මේකේ අපිට ඇරෙන වෙලාව එහෙම හදන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා. කරදරේ එහෙම මම මේකට සෙන්ටිමීටර් 20ක් වගේ දාලා තියෙන්නේ. ඉස්සරහින් ආවම ඇරෙන්නේ. මෙම නිර්මාණ දෙක සඳහාම මෘදුකාංගද ඔහු විසින්ම නිර්මාණය කර තිබෙනවා. මේ නව නිර්මාණ දෙකම කිසිදු ස්පර්ශයකින් තොරව ක්‍රියා කිරීම සඳහා ආඩිනෝ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර තිබීම විශේෂිතයි. පවතින තත්ත්වයෙන් ආරක්ෂාවීමට නිර්මාණය කරන ලද මේ නව නිර්මාණ ඒ සඳහා නිසි විසඳුමක් වනු ඇති. කැකිරාව ප්‍රදේශයේ පිහිටි මලව වැවට අලි පැමිණීම හේතුවෙන් ඊයේ දිනේදී එම ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවක් හටගත්තා. මේ හේතුවෙන් රථවාහන ධාවනයටද දැඩි බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇතුන් දෙදෙනෙකු හා එක් අලියෙකු එසේ මලව වැවට පැමිණ තිබුණා. කලාවැව ජාතික උද්‍යානයේ සිට රිටිකල ස්වභාව රක්ෂිතය දක්වා ගමන් කරන අතර මෙම අලියතුන් මෙලෙස කැකිරාව නගරයේ මලව වැවට කොටුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ කලාවැව ජාතික උද්‍යානයේ සිට ඉහළගම ශාස්ත්‍රවේලිය හරහා යන අතරතුරදී. කැකිරාව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාලිය ගන්ධරවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ සිදු වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වැවේ සිටි අලියතුන් කාර්යාලය පරිශ්‍ර දෙසට හා නගරවලට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබුණා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් රථවාහනවල රියදුරන් මෙන්ම කැකිරාව මලව වැවාවට පදිංචිකරුවන් අතර නොසන්සුන්තාවයක්ද හටගත්තා. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් A9 මාර්ගයේ රථවාහන ගමනාගමනයද මලව වැව අසලදී අත්හිටුවීමටයි පොලිසිය කටයුතු යොදා තිබුණේ. ඊයේ දිනේ ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් එම අලියතුන් පලවා හැරීමට වනජීවී නිලධාරීන් පැමිණ සිටියේ නැහැ. ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම මාර්ගයේ ගමන්ගත් පිරිසද දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබුණා. පසුව කැකිරාව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ගවන්වල්පොළ වනජීවී අඩවි කාර්යාලයට අනුයුක්ත සිවිල් ආරක්ෂක සෙබළුත් පිරිසක් පැමිණ අලියතුන් A9 මාර්ගය හරහා ඇඹුල්ගස් වැව දෙසට පලවා හැරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් කැකිරාව පොලිසිය මැදිහත්ව එම අලියතුන්ගෙන් සිදුවීමට තිබූ ජීවිත හා දේපල හානිය වළක්වා ගැනීමටයි පියවරගෙන තිබුණේ. අවධානය විදෙස් පුවත් වෙත. සිය දුරේ වැඩබාර ගැනීමෙන් අනතුරුව කොවිඩ් වලට එරෙහි එන්නත් මිලියන 100ක් ඇමරිකානුවන්ට දින 100ක් තුල ලබා දීමට කටයුතු කරන බව එරට නව ජනාධිපති ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දෙහි උස මීටර 0.8කින් ඉහළ ගොස් ඇති බවට නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් නේපාල සහ චීන මිනින්දරුවන් පිරිසක් අවුරුද්දක් පුරා සිදු කළ ගවේෂණයකට අනුවයි එවරස්ට් උස මීටර 0.86කින් ඉහළ ගොස් ඇති බවට තහවුරු කරගෙන ඇත්තේ. ඒ අනුව එවරස්ට් කන්දේ වර්තමාන උස මීටර 8848.86ක් ලෙස සටහන් වනවා. මීට පෙර එහි උස සටහන් වූයේ මීටර 8848ක් ලෙසයි. ඒ 1954 වසරේ සිදු කළ ගවේෂණය කිරීම්වලට අනුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. චීනය සහ නේපාලය අතර දේශ සීමාවේ පිහිටි එවරස්ට් කන්දේ හිම තට්ටු හේතුවෙන් එහි උස ප්‍රමාණය සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් පරස්පර ගණනය කිරීම මීට පෙර ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් මෙම නව උස ප්‍රමාණය සඳහා දෙරටේ බලධාරීන් එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව 2015 වසරේ සිදු වූ භූකම්පනවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එවරස්ට් කන්දේ උස වෙනස් වන්නට ඇති බවට ගවේෂකයින් සැක පළ කරනවා. මේ අතර එක්සත් ජනපදයේ තේරීපත් වී සිටින ජනාධිපති ජෝ බයිඩන් තම ප්‍රථම දින 100 තුළදී කොවිඩ්-19 මිලියන 100ක් ලබා දීමට ඉලක්කයක් ලබා දී තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති ෆයිසර් එන්නත ඇමරිකානු ජනතාවට ලබා දීමට අදාළ කඩිනම් අනුමැතිය ලබා දීමටද ජෝ බයිඩන් සූදානම් වන බවයි. තම මුල් මාස කිහිපය තුළදී කොවිඩ් වසංගතය නිමා කිරීමට හැකියාවක් නොමැති බව පවසන බයිඩන් කොවිඩ්-19 වසංගතයේ බලපෑම වෙනස් කිරීම තම අභිප්‍රාය බවයි පෙන්වා දී ඇත්තේ. කොවිඩ් වෛරසය මැඩලීම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය වැඩපිළිවෙළ සඳහා විශේෂඥ කණ්ඩායමක් නව ජනාධිපතිවරයා විසින් නම් කර ඇති අතර ඔවුන් ඊයේ හඳුන්වා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා. එමෙන්ම අදාළ දින 100 තුළ සියලු ඇමරිකානුවන්ට මුවාවරණ පැළඳීමද අනිවාර්ය කරන බවයි ජෝ බයිඩන් සඳහන් කළේ. ගත වූ පැය 24 තුළද ලොව වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 2,8121ක් වාර්තා වී ඇති අතර මෙවන විට ඇමරිකාවේ වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,55,91,709ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 2,913ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම මේ වන විට ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 2,93,398ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් 10 වනදා. එදහස් 940 වසරේදී දෙවන ලෝක යුද්ධය පැවති කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් ඉදිකළ පලාලි ගුවන් තොටුපළ මෙරට ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එයා සිලෝන් ආයතනය ලෙස නැවත සක්‍රියත්වයට පත්ව ඇත්තේ 1947 දෙසැම්බර් මාස 10 වන දිනයි. පුද්ගල අයිතිවාසිකම් නිදහස සමානාත්මතාවය සහ ගෞරවය පිළිබඳ අයිතිවාසිකම් මත ක්‍රියාත්මක වන මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දෙසැම්බර් මාස 10 වන දිනට එනම් හෙට දිනට දී තිබෙනවා. එම දිනය 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ඇත්තේ. ලොව පුරා බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත් අසහාය සාහිත්‍යදරයෙකු රබින්ද්‍රනාත් ටාගෝර්තුමා නොබෙල් ත්‍යාගය දිනු පළමු ආසියාතිකයා බවට පත්ව ඇත්තේ 1913 දෙසැම්බර් මාස 10 වන දිනයි. ඒ එතුමාගේ ගීතාංජලි නම් ප්‍රශස්ත කාව්‍යමය ග්‍රන්ථය වෙනුවෙන්. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.